ඔන්න අපි අදත් ආවා පුංචි සබත් පාසල රැගෙන ඔයාලගේ ගෙදරට. ඔන්න අද දවසේ අපි හැම වැඩ කොටසම බලන්න කලින් අපි යාඥා කරමු. අපි අත් දෙක වැඳගෙන ඇස් දෙක වහගෙන අපි යාඥා කරමු. ආදර ජේසුනි, අද දවස ලබා දුන්නාට ස්තුතියි. මේ වැඩසටහන අද කරන්න ඔබ වහන්සේ දුන්නු කරුණාව නිසා ස්තුතියි. මේ වැඩසටහන පිටුපසේ ඉන්නා වූ සහෝදර සහෝදරයන්ට, දාස දාසීන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරමින් ඔබ වහන්සේ මඟ පෙන්වූ මැනව. මේ YouTube channel එක තුලින් මේ වැඩසටහන නරඹන්නා වූ සියලුම දුවල පුතුන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න, මඟ පෙන්වන්නට ස්වාමීන් වහන්සේට මේ කාලය මුළුමනින්ම බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. එහෙනම් අපේ ඊළඟ කොටස ගීතිකාව. ඉතින් දුවේ පුතේ අද දවසේ ගීතිකාව පාස්ටර් ෂේන් සහ ඔහු සමග ඉන්න දුවා දරුවෝ තමයි මේ ගීතිකාව ගේන්නේ. එහෙනම් අපි ගීතිකාව බලමු. කොහොමද දුවේ පුතේ ගීතිකාව ලස්සනයි නේද? ඔයාලා සතුටු වෙන්න ඇති. අපි පාස්ටර් සේන් සහ ඒ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා දවසේ ගීතිකාව ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම දැන් අපි යන්නේ ඔයාලා අහසම කොටසට. ඒක තමයි කාටුන් එක. කාටුන් එක හදන්නේ දේවරාජ්‍ය සභාවේ සභාපාලකතුමා පාස්ටර් කස්මිස්. එයා ගොඩාක් මහන්සි වෙනවා ඔයගොල්ලෝ මෙන්න කාටුන් එක හදන්න. එහෙනම් අපි දුවලා ගිහිල්ලා කාටුන් එක බලමු අද දවසේ දෙවියන් වහන්සේ පාඩම තුලින් අපිට මොනවද කතා කරන්න කියලා.
මොකද්ද මේ තැන මෝසස්? දෙවියන් වහන්සේ මට මුලින්ම දර්ශනය වුණ සීනයි කන්ද. මෝසස් මම එතනට යනවා ආයෙත්. මට බයයි. බය වෙන්න එපා. එන්න අපි මෙතන කඳවුරු බඳිමු. එනවා නේද? ඒ දෙවියන් වහන්සේගේ හඬ. බය වෙන්න එපා. දවසක ඔබ හැමෝටම උන්වහන්සේ හඬ අසන්න ලැබෙයි. දැන් මම ස්වාමින් වහන්සේ සමග කතා කරන්නට කඳු මුදුනට යනවා. පරිස්සමෙන් මෝසස්. දෙවියන් වහන්සේ මා සමගයි. හොඳයි මෝසෙස්. සෙනගව බලාගන්න. මමත් එනවා මෝසස්. ඒක මට ශක්තියක්. ජොසුවා මෙතන ඉස්සරහට මම තනියම යන්න ඕන. හොඳයි මෝසස්. ස්වාමින් වහන්සේ ගිනි තුලින් සීනායි කන්ද මතට පැමිණියා. ඒ නිසා මුළු කඳු මුදුනම දුමෙන් වැසී තිබුණා. මුළු කන්ද කම්පා වුණා. කන්ද දෙසින් ගිගිරුම් හඬ, විදුලි එළි, හොරණෑ ශබ්ද බොහෝ ලෙස ඇසුණා. මෝසෙස් ස්වාමින් වහන්සේ මුණ ගැසීමට සීනායි කන්ද මුදුනට ගමන් කළා. මෝසෙස් දවල් 40ක්ද රෑ 40ක්ද කඳු මුදුනේ ගත කළා. දැන් කොච්චර දවසක්ද? මෝසෙස් තාම නෑනේ. මෝසෙස් මැරිලා ඇති. ඔව් ආයෙන එකක් නෑ. නැහැ. ඔහු ආපහු එනවා. නේද? ආවේ නැත්තම් ඔහු මැරිලා නම් අපි මොකද කරන්නේ? අපිටත් මෙතන මැරෙන්නයි වෙන්නේ. අපි හැමෝටම. ආරොන් අපිට දෙවියෙක් හදන්න. ඇත්ත දෙවියෙක්. ඒ දෙවියෝ අපිව පොරොන්දු දේශයට යන්න මඟ පෙන්වයි. මට ඒක කරන්න බෑ. දෙවි කෙනෙක් හදන්න. නැත්නම් කවුද අපිට මඟ පෙන්වන්නේ? ඔයාද? එහෙම නොකළොත් අපි බලමුකෝ. මේරියම් උන්වහන්සේ සමාව දෙයි. ඒත් මෝසෙස් හැමෝගෙම රත්තරන් ආභරණ එකතු කරගන්න. ගැහැණු අයගේ දරුවන්ගේ හැමෝගෙම ඔක්කොම ආරොන්ට දෙන්න. මිස්රයෙන් ගෙනාව රත්තරන් රිදී ඔක්කොම දෙන්න. ආරොන් අපිට මේවයින් දෙවියෙක් හදයි. රන්වස්සෙක්. අපිට මෝසෙස් වයි එයාගේ නොපෙනෙන දෙවියන් වහන්සේවයි ඕනේ නැහැ. ඕනෙම නැහැ. එන්න ඔක්කොම. ස්වාමීනි මට සමාව දෙන්න. මෙන්න ඉල්ලුව දෙවියෝ. ඊශ්‍රායෙල් වරුනි. එන්න හැමෝම නටමු, ගයමු, අලුත් දෙවියන්ට නමස්කාර කරමු. අපිට දැන් දෙවියන්ව ඇස් දෙකින් දකින්න පුළුවන්. අර මෝසෙස්ට විතරක් පේන දෙවියෝ වගේ නෙමේනේ. මෝසෙස් මම වනාහි වහල් කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුබ පිටතට ගෙන නුබේ දෙවියූ ස්වාමින් වහන්සේය. මම නුබට 50 දෙන්නෙමි. ඒ සියල්ල මාගේ සෙනගට උගන්වන්න. ඒවා තුල පැවැත්ම උගන්වන්න.
මා ඇර අන් දෙවිවරුන් ඇතිව නොසිටුව කිසි රූපයකට නමස්කාර නොකරව ස්වාමීන් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව සබත් දවස ශුද්ධ කොට පවත්වන්නට සිහි කරගන්න. නුඹේ පියාටත් මව්ටත් ගෞරව කරව. මිනී නොමරව. කාම මිත්‍යාචාරය නොකරව. සොරකම් නොකරව. බොරු සාක්ෂි නොකියව. අන් අයගේ වස්තුවලට ආශා නොකරව. ස්තුති ස්වාමීනි. ස්තුති. මෝසස් ඔයාගේ මුහුණ දෙවන් වහන්සේ ඔයාව ස්පර්ශ කළා. අඳුරු තියෙන පැත්තෙන් ශබ්දයක් ඇහෙනවා. උත්සවයක් වගේ ශබ්දයක් තමයි ඇහෙන්නේ. මොනාද මේ මිනිස්සු කරන්නේ? අන්න මෝසෙස් 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 ආවහම මොකද? අපිට එයා ඕනේ නැහැනේ. අපිට දෙවියෙක් ඉන්නවානේ. මේ ඉන්නේ. බලන්න කොච්චර ලස්සනද. රත්තරන් වලින් දෙවියෙක්. රත්තරන් වලින් මෝසෙස්. ස්තුතියි ස්වාමීනි. මේ හොය හැමෝම දෙවියන් වහන්සේට ගෞරව කරන විදියද? මිස්රේ වාල්ගමින් ගලවාගත්ත රතු මුහුදු මැදින් ගෙනාව වනාන්තර මැදින් එද්දී ආරක්ෂා කළ ස්වාමින් වහන්සේට ගරු කරන විදියද? ඔය හැමෝටම මේ කළ පාපයට දඬුවම් ලැබෙයි. මොකද මේ බය වෙලා? ඔය නිකම් ගුරුවර ශබ්දයක්නේ. වහින්න වෙන්න ඇති. නැද්ද? බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ බලවන්තයි. මේ උන්වහන්සේ දුන්න දසපනත ස්වාමින් වහන්සේ විශ්වාස කරන උන්වහන්සේ බලය විශ්වාස කරන අය ඉදිරියට එන්න. මෙයාලට පිස්සුද? අපිට මෙතන රන් වස්සෙක් ඉන්නවනේ. පේන්නේ නැද්ද? මෝසෙස් ළඟ තියෙන්නේ ගල් ඈලි දෙකක් විතරයි නැද්ද? මේ හැම තැනම ගල් තියෙන්නේ. එහෙම දෙවියන් වහන්සේ දුන්නා කියන්නේ කොහොමද? මෝසෙස් බොරුවට උසස් වෙන්නයි ඕවා කියන්නේ. රැවටෙන්න එපා. ඒයි ස්වාමින් වහන්සේ කරන දේ ගැන ප්‍රශ්න කරන්න ඔයා කවුද? ස්වාමීනි සමාව දෙන්න. ඔවුන්ට සමාවෙන්න. මේ ගැන උදස් නොවේවා. ඔවුන්ට දඬුවම් කරනවා නම් මුලින් මට එසේ කරන්න. ස්තුතියි ස්වාමීනි. ස්තුතියි. ස්තුතියි.
කොහොමද දුවේ පුතේ අද දවසේ කාටුන් එක? ඉතාම අලංකාර වූ කාටුන් එකක්. ඉතින් මමත් ඒ කාටුන් එක බැලුවා. ඉතාමත් ලස්සනයි. ඉතින් අද දවසේ පාඩම ඔයාලට ගෙනල්ලා තියෙනවා රොෂාන්ති ටීචර්. ඉතින් අපි ඉක්මනින් ගිහිල්ලා ඒ පාඩම බලලා එමු. අද අපේ අත්වෙනි පාඩම. ඉතින් මං හිතන්නේ දුවල පුතාලා හරි ආසාවෙන් ඇති අත්වෙනි පාඩම මොකක්ද කියලා බලන්න. අද දවසේ අපි අත්වෙනි පාඩමට ගිහිල්ලා බලනවා දසපනත ගැන. මෝසෙස් ගැන ඉගෙනගත්තු පාඩම් මාලාවේ අද දවසේ අපි අවසන් කොටසට පැමිණ සිටිනවා. ඉතින් දුවේ පුතේ අද දවසේ පාඩම තියෙන්නේ නික්ම යාම 19 වෙනි පරිච්ඡේදයේ සිට. අපි එතන සිට බලමු. අද දවසේ පාඩම දසපනත ලබා දීම. ඊශ්‍රායෙල් සෙනඟ මිස්රයෙන් පිටත් වෙලා 3 වෙනි මාසයේ සීනායි වනාන්තරයට ඇතුල් වෙනවා. සීනායි වනාන්තරයට ඇතුල් වෙනකොට දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරනවා. මෝසෙස්ට කතා කරලා දසපනත ලබා ගැනීමට ඔවුන්ට සූදානම් වෙන්න කියනවා. දසපනත ලබා දෙන්න සූදානම් වෙන්න කියනවා, පවිත්‍ර වෙන්න කියනවා. සීනායි කන්දේදී දෙවියන් වහන්සේ මෝසෙස්ට දසපනත ලබා දෙනවා. උන්වහන්සේගේ අතින්ම ගල් ලෑලි වල ලියපු දසපනත ලබා දෙනවා. ඉතින් නික්ම යාම 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් අපි බලන්න යනවා. පළවෙනි පනත මා හැර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටව. කියන්නේ දෙවියන් වහන්සේ හැර වෙන දෙවිවරු අපේ ජීවිතේ ඉන්න බෑ. දෙවියන් වහන්සේ තමයි ප්‍රධානම කෙනා. දෙවෙනි පනත දෙවියන් වහන්සේ අපට ලබා දෙනවා කැපූ රූපයක් හෝ උඩ ආසේවත් පාත පොළවේවත් පොළවෙන් යට ජලයේවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් කට සාදා නොගනිව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. ඉතින් දුවේ පුතේ දෙවෙනි පනතේදී දෙවියන් වහන්සේ අපිට කියන්නේ ඉහළ ආසේවත් පාල පොළවේවත් පොළවෙන් යට ජලයේවත් උන්වහන්සේට සමානව කිසිම දෙයක් හදාගන්න එපා කියලා. මොකද ඒකට සේවය කරන්නත් එපා, නමස්කාරය කරන්නත් එපා කියලා. මොකද කිව්වොත් ඒ සියලුම දේ මැව්වේ අපේ දෙවියන් වහන්සේ. ඉතින් අපි මැවිල්ලට නමස්කාර කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේට පමණයි අපි නමස්කාර කරන්නේ. එහෙනම් දුවේ පුතේ අපි 3 වෙනි පනත මොකද්ද කියලා බලමු. තාගේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. ඉතින් උන්වහන්සේගේ නාමය අපි නිකරුණේ හැමතිස්සෙම අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. මොකද කිව්වොත් උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ සර්ව බලධාරී. ඉතින් නිකරුණේ අපි උන්වහන්සේගේ නාමය හැම දෙයකම භාවිතා කරන්නේ නැහැ. ඒක තමයි 3 වෙනි පනතේදී උන්වහන්සේ අපට උගන්වන්නේ. එහෙනම් දුවේ පුතේ 4 වෙනි පනත මොකද්ද කියලා අපි බලමු. සබත් දවස සුද්ධ කොට පවත්වන්න සීකර ගනි. දෙවියන් වහන්සේ සබත් දවස ගැන අපිට කතා කරනවා. සබත් දවසේ අපි උන්වහන්සේගේ අභිමුඛයට යනවා. සබත් දවසේ අපි උන්වහන්සේට නමස්කාර කරනවා. විවිධාකාරයෙන් අපි උන්වහන්සේට නමස්කාර කරනවා. ඒ දවස ගැන තමයි දෙවියන් වහන්සේ එතනදී අපිට කතා කරන්නේ. අපි 5 වෙනි පනත මොකද්ද කියලා බලමු. තාගේ පියාටත් මවටත් ගෞරවය කරන්න. ඉතින් පියා මව දෙන්නම අපිට ඉන්නවා. දෙවියන් වහන්සේ මේ ස්ථානේ මතක් කරලා දෙනවා පියාටත් මවටත් ගරු කරන්න කියලා. ඉතින් ඔයාලත් ගරු කරනවා නේ. අපිත් ඒ වගේ අපේ දෙමව්පියන්ට අපි ගරු කරනවා. 5 වෙනි පනත පොරොන්දුවක් තියෙන පළවෙනි ආඥාව. ඉතින් අපි දීර්ඝායස ලබන්න ඕන නම් වැඩි කල් අපි ජීවත් වෙන්න ඕන නම් අපේ පියාටත් මවටත් අපි ගරු කරන්න ඕනේ. දෙවියන් වහන්සේ පළවෙනි තැන අපි දෙවෙනි තැන අපේ පියාටත් මවටත් අපි ලබා දෙනවා. 6 වෙනි පනත මිනී නොමරව. ඉතින් දෙවියන් වහන්සේ මේ පනත ලබා දෙන්න උන්වහන්සේ කැමති නෑ. මිනී මරණවටවත් තව කෙනෙකුට අපි හිංසා කරනවටවත් උන්වහන්සේ කැමති නෑ. ඒ නිසා අද දවසේ මේ පනත උන්වහන්සේ අපට ලබා දෙනවා. 8 වෙනි පනත කාම මිත්‍යාචාර නොකරව. 8 වෙනි පනත මොකක්ද කියලා අපි බලමු. සොරකම් නොකරව. ඉතින් දෙවියන් වහන්සේ කැමති නෑ කුමන හෝ දෙයක් අපි සොරකම් කරනවාට. 9 වෙනි පනත තාගේ අසල්වැසියට විරුද්ධව බොරු සාක්ෂි නොකියව. යේසුස් වහන්සේත් කියනවා තටමෙන් තාගේ අසල්වැසියට ප්‍රේම කරන්න කියලා. ඉතින් අලුත් නිවුස්මේදී යේසුස් වහන්සේ අපිට ඒ දේ කියනවා. අපි දැන් අන්තිම පනතට යන්නේ. ඉතින් දුවේ පුතේ අන්තිම පනත මොකද්ද කියලා බලමු. 10 වෙනි පනත. තාගේ අසල්වැසියාගේ දේවල් වලට ආශා නොකරව. එහෙනම් දුවේ පුතේ තාගේ අසල්වැසියාගේ දේවල් කියන්නේ අපේ යාළුවෝ, අපේ මිත්‍රෝ. ඉතින් එයාලා ළඟ තිබෙන දේවල් සමහර විට අපි ආස කරන දේවල් ඒගොල්ලෝ ගාව ඇති. එහෙනම් ඒවට ආස කරන්න එපා කියලා තමයි 10 වෙනි පනතෙන් අපිට කතා කරන්නේ. මෙන්න මේ 50 තමයි එදා මෝසෙස්ට දෙවියන් වහන්සේ සීනායි කන්දේදී ලබා දුන්නේ. දවසක් ලියන්නේ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ආනවා 50 වලින් ප්‍රධානම පනත මොකද්ද කියලා. යේසුස් වහන්සේ උත්තර දෙනවා. ඊශ්‍රායෙල් අසන්න.
අපගේ දෙවියෝ ස්වාමින් වහන්සේ උන්වහන්සේ එකම දෙවියන් වහන්සේය. නුඹේ මුළු හෘදයෙන්, නුඹේ මුළු ආත්මයෙන්, නුඹේ මුළු බුද්ධියෙන්, නුඹේ මුළු ශක්තියෙන් නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට ප්‍රේම කරපන්න යන එකය. දෙවෙනි එක නුඹට මෙන් නුඹේ අසල්වැසියට ප්‍රේම කරන්න යනුය. මේවට වඩා උතුම් වූ වෙන කිසිම ආඥාවක් නැතයි කීසේක. එතකොට දුවේ පුතේ ඒසුස් වහන්සේ මේ 50ම 52කට කෙටි කරා. නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න කියන එක. දෙවෙනි ආඥාව තමයි නුඹට මෙන් නුඹේ අසල්වැසියට ප්‍රේම කරන්න. ඉතින් අපි අපිට වගේම අපේ යහළුවන්ට, ඔයාගේ යහළුවන්ට, වටේ ඉන්න හැම කෙනෙකුටම අපි ප්‍රේම කරන්න ඕනේ. දෙවියන් වහන්සේ අද දවසේ අපිට ප්‍රේමයේ පණිවිඩයක් ලබා දෙනවා. මෝසෙස් සීනයි කන්දේ ඉඳන් මේ 50 අරගෙන එනකොට ඒ පහළට සෙනග රන්වස්සේ කඩලා ඒ රන්වස්සට নমස්කාර කරගෙන සිටියා. සෙනග මේ රන්වස්ස හදලා নমස්කාර කරන් ඉන්න එක දැකපු මෝසෙස්ට ගොඩාක් දුක හිතුණා. දුක හිතුණ නිසා මෝසෙස් මොනවද කළේ? අතේ තිබුණ ගල් ඇලි දෙක ඔළුවේ ගැහුවා. කාලේ එකක් කැඩුණා. දෙවියන් වහන්සේ නැවත වරක් මෝසෙස්ට ගල් ඇලි වලින් දසපන්ත දෙනවා. දෙවියන් වහන්සේ කියනවාද ඔය පුතේ මෝසෙස් හරිම බුදුයි විශ්වාසවන්ත මිනිසෙක් කියලා. මෝසෙස් එක්ක දෙවියන් වහන්සේ මිත්‍රයෙක් එක්ක කතා කරනවා වගේ කතා කෙරුවා. නමුත් මෝසෙස්ට පොරොන්දු දේශයට ඇතුළු වෙන්නට බැරි වුණා. හේතුව තමයි දෙවියන් වහන්සේ පර්වතයට කතා කරන්න කියලා මෝසෙස්ට කිව්වම මෝසෙස් පර්වතයට ගැව්වා. මේ දේ නිසා දෙවියන් වහන්සේ කියනවා ඔයා පොරොන්දු දේශයේ දකින්නවා විතරයි ඔයාට ඒකට ඇතුළු වෙන්න බෑ කියලා. මෝසෙස් නෙබෝ කන්දේ පිස්කා කියන මුදුනේ කානන් දේශේ දකින්නවා. දැකලා දෙවියන් වහන්සේ තමයි ඔහුගේ අවසන් කටයුතු සියල්ල සිදු කරන්නේ. ඊට පස්සේ මේ සෙනගට නායකත්වය දෙන්නේ යොෂුවා. යොෂුවා තමයි මේ සෙනගව පොරොන්දු දේශයට රැගෙන යන්නේ. යොෂුවා උන්වහන්සේ තෝරගන්නේ යොෂුවා උන්වහන්සේගේ අභිමුඛයට ප්‍රිය කරපු නිසා. ඉතින් අපි තව දවසේ උන්වහන්සේගේ අභිමුඛයට ප්‍රිය කරනවා නම්, උන්වහන්සේට යාඥා කරනවා නම්, උන්වහන්සේට ගායනා කරනවා නම් උන්වහන්සේ අපිව තෝරගන්නවා. ඉතින් දැනටත් අපිව තෝරගෙන තියෙන්නේ. ඉතින් අද දවසේ අපි බලන්නේ මෝසෙස්ගේ අවසාන කොටස. ගොඩාක් දේවල් අපි උන්වහන්සේ ගැන ඉගෙන ගත්තා. උන්වහන්සේගේ පුදුම කියාගෙන ඉගෙන ගත්තා. අපි උන්වහන්සේ සමග හිටියොත් උන්වහන්සේ අපගේ ජීවිතේ බලවත් දේ කරන්න බලවත්ව සිටිනවා. දරුවන්ව සුදුසු මාර්ගයේ පුහුණු කරන්න කියලා උන්වහන්සේගේ වචනය කියන. ඉතින් දෙමාපියනි දරුවන් සමග යාඥා කරන්න, ගීතිකා ගායනා කරන්න, ගෙදර ඉන්න මෝසෙස්ලාව, යොෂුවාලාව අපි දකින්න පුළුවන්. ඉතින් උන්වහන්සේගේ සේවයට ආලෝකයක් ලෙස මේ දරුවන්ව යොදා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් මේ වැඩසටහන් අනිත් අයටත් නරඹන්න, තව අයට බලන්නට ඔබ සලස්වන්න කියලා ඔබට කියනවා. ඒ වගේම අද දවසේ මෝසෙස්ගේ කතාව අපට ආශිර්වාදයක් වුණා. අද අපි අවසන් කොටස බැලුවා. අවසන් කොටසේදී දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතේ කරපු පුදුම දේවල් අපේ ජීවිතේත් කරමින් සිටිනවා. එහෙනම් අද දවසේ අපි යාඥා කොට නිමා කරමු. එහෙනම් දරුවනේ අත් දෙක වැඳලා ඇස් දෙක වහගන්න අපි යාඥා කරමු. ආදර ජේසුනි අද දවසේ පාඩමේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ඔබ වහන්සේ අපිට කිටපු නිසා ස්තුතියි. අද දවසේ දරුවන් සමග දසපන්ත ගැන කතා කළා. ස්වාමී ඒ ආකාරයෙන් ඔවුන්ගේ ජීවිතේ ඒ පනත් පවත්වන්න උපකාර කරන්න කියලා යාඥා කරනවා. ඒ වගේම ස්වාමී මේ සේවයට උපකාර කරන්නා වූ සියලුම පාලකවරු දාසදාසයන් සියලුම දෙනා බාර කරනවා. මේ සේවයේ තවදුරටත් ඔබ වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් රැගෙන යන්න උදව් කරන්න කියලා යාඥා කරනවා. ජේසුනේ ඔබ වහන්සේට මේ සියලුම දරුවන් අපිට බාර වෙනවා. මේ සියල්ල උතුම් යේසුස් වහන්සේගේ ශුද්ධවත් නාමයෙන්. ආමේන්.